මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා පින්වත් දියණිය සහ බෑණනුවන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් 2005 වර්ෂයේ මාර්තු මාස 21 වන දින දායකත්වය දරූ අය අතරින් වියෝ වූ හොන්නන්තර විසූ P.A. ඇසිලින් නෝනා මෑණියන් මෙන්ම K.A. නන්දිරිස් හාමි පියාණන්ටද ගණේ මුල්ලේ විසූ G.D. ජස්ටින් පියාණන් හා R.D. ඇග්නස් ආර්යවතී මෑණියන්ටද මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී උතුම් වූ නිර්වාණ සුවය සාක්ෂාත් වේවා. දායකත්වයේ දරූ අයගේ සංසාරගත සියලුම මියගිය දෙමාපිය ගුරුවර නෑසියන්ද මේ පින් අනුමෝදන් වේවා. එමෙන්ම මාර්තු මාස 21 වන දින සිය ජන්මදිනය යෙදෙන භාග්‍යා කුලසූරිය දියණියට සුබ ජන්මදිනයක් වේවා. ඇයගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස හත සංයුතෝ පාද සංයුතෝ වාචාය සංයුතෝ සංයුතුත්තමෝ අජ්ජත්තරෝ සමාහිතෝ ඒකෝ සන්තුසිතෝ සමාහු බික්ඛු. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහ දායකත්වයේ දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ මෙම මොහොත ධර්මානුශාසනාවක් සඳහා ධර්මානුශාසනාවක් නැරඹීම සඳහා කාලය වෙන් කරගත්තා වූ සදහැවර පින්තුනි, ගෞරවනීය දේශකයන් වහන්සේගේ අභිමතයේ පරිදි නිවන් මඟ හෙළි කරන දම් දෙසුමක් කියන නිදහස් මාතෘකාවට සාධාරණයක් ඉටු කරන්න තමයි ධම්මපද පාළියෙන් ගාථාවක් තෝරගත්තේ. ධම්මපද පාළිය පිළිබඳව ඔබට මම බොහොම සතුටින් කරුණු ඉදිරිපත් කරනවා අහලා ඇති. මේ තථාගත බුදු පියාණන් වහන්සේ යම් යම් කරුණු අලලා යම් යම් සිදුවීම් අලලා ඉදිරිපත් කරපු දහම් පෙළවල්. ඒකයි ඒකට ධම්මපද කියන වචනේ දැන හෝ නොදැන යොදලා තියෙන්නේ. මොකද බෞද්ධයාගේ අත්පොත කියන වචනේ පාවිච්චි කරමින් මේ ගාථා ටික කොට දක්වමින් අත්පතක් වශයෙන් සමාජයත් පාවිච්චි කරනවා. ඊටස් ජනප්‍රිය සුන්දර අර්ථ ඇති ගාථාවක් තිබෙනවා වගේම ගැඹුරු අර්ථ ඇති දේවලුත් තිබෙනවා. මේ ගැඹුරට යන්නට කටපාඩම් කර ගැනීමෙන් පුළුවන් කමක් නැහැ. විභාගයට ලියන්නටම් කටපාඩම් කරගත්තම පුළුවන්. මේ පෙන්වන්නේ කොමක්ද කියන එක පිළිබඳ මූලික අවබෝධයක් තියෙන්න ඕන. ගාථා පද දෙකකින් දුකටපත් වෙන හැටි පෙන්නලා දෙකකින් ගැලවෙන හැටි පෙන්නනවා. ගාථා පද දෙකකින් නොමග යන හැටි පෙන්නලා තව දෙකකින් ගැලවෙන හැටි පෙන්නනවා. නැත්නම් ගාථා පද හතරකින්ම මිනිසා දුකටපත් හැටි පෙන්නනවා දාරලා තව හතරකින් ගැලවෙන හැටි පෙන්නනවා. දැන් සතර පද ගාථාවක අරුත සමාජයට පැහැදිලි කරන්න පුළුවන් නම් ඒකත් බෞද්ධ භාවය කියලා උන්වහන්සේම බෞද්ධ භාවයට අර්ථයකුත් දීලා තිබෙනවා. තම නැනපමණින් දැනගත යුතු කියලා කියමනකුත් තියෙනවානේ. මේවා පිළිබඳව අවධානය යොමු කළ තරමට තමයි මේවායේ දැක්ම ගැඹුරු වෙන්නේ. ගම්බීරේසුට අනාටානේසු මේවා තියෙනවා ගැඹුරු තැන් කියලා. ඒකට නොනැස යොමු වෙන්නට ඒ පිළිබඳව
කළ අවධානයකින් යුක්ත වෙන්න ඕන කියලා. ඒ වගේම වැඩුණු රාගදේශ මොහයන් වෙනුවට තුනී යන රාගමේශ මොහයන් තිබෙන්න ඕන කියලත් තථාගත දේශනාවල සඳහන් වෙලා තිබෙනවා. මේකෙත් තිබෙනවා මේ අපි සමාජයේ පාවිච්චි කරන වචනයක් ඇතුළතින් පාවිච්චි කරලා සමාජයේ අපි සිවුරු පරවාගත් අය ලදරු විය නැත්නම් උපසපන් නොලු අය සාමණේරයන් වශයෙන් සහ උපසපන් නොවන භික්ෂුත්වයට පත් වන අය වශයෙන් පිළිගනු ලබනවා. නමුත් මෙහි මේ අර්ථය ඇඳුමෙන් නෙවෙයි පෙන්වලා තිබෙන්නේ. ඇඳුම කොහොම වුණත් අධ්‍යාත්මික පිළිබඳව යම්කිසි අරුතක් ජනිත කරන්න උත්සාහ කරනවා. අන්න ඒ භික්ෂුත්වයට පත් වෙන්න මම දකින්නේ ස්ත්‍රීත්වයේ පුරුෂත්වයේ ගිහි බව පැවිදි බව කියන මේ බාහිර කාරණා බලපාන්න නැති බවයි. එහෙම භික්ෂුත්වයට පත් වුණ අය පිළිබඳව සෝ බ්‍රාහ්මනෝ සෝ සමනෝස භික්ඛු කියලා කොසල් රජුගේ සම්තති ඇමතිය සම්බන්ධයෙන්ුත් ගව දෙනක් කැනමගේ දාරුචීරිය සම්බන්ධයෙන්ුත් තථාගතයන් වහන්සේම ප්‍රකාශ කරලා තිනවා. අන්න ඔබගේ කියන්නේ ආර්ය ශ්‍රාවකෙක් වික්ෂුන් වහන්සේලාගේ බ්‍රහ්මචාරී ඒ කොටස්කරුවෙක් එහින්දා ආදාහනය කරන්න කිව්වයි කියලා. ඒවා අපි එහෙම පිළිගන්න ඕනේ. එහෙම වදාළ නිසාම නෙවෙයි. ඇත්තටම මේ කතාවේ තිබෙන්නේ මේ ඇසයි කනයි නාහි දිවයි කය වචනයි හිතේ සංවර පුරවන්න පුළුවන් නම් සියලු දුකින් මිදෙනවා. ඒකට ආයේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කියලා කතාවක් වැදගත් වෙන්නේ නැහැ. මේ පුද්ගල ස්වභාවය වැදගත් වෙලා තියෙන සම්මුතින්හිදී සම්මුතේ කටයුතු කරන්න. ඒ සම්මුතින්ට එහෙම පිළිඅරගෙන කටයුතු කරන එක තමයි අපි ඔය පංචශීලයේ ඉන්නවා, අටශීලයේ ඉන්නවා, දසශීලයේ ඉන්නවා, උපසපන් සීලයේ ඉන්නවා කියලා කියන්නේ. බාහිර වශයෙන්. නමුත් අප මේ සමාජයට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මේ බාහිර ස්වභාවයේ ඉක්මවා ගිය ආධ්‍යාත්මික ස්වභාවයකදී මේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ස්වභාවය වෙනුවට මේකේ ඒකීයත්වයකට එනවා. අනේ ඒකීයත්වයේදී වරද එක පැත්තක් නිවැරදි තව පැත්තක්. ඒක ස්ත්‍රියටත් පුරුෂයාටත් ගිහියාටත් පැවිද්දාටත් ඒ සසරට බැඳෙන ආකාරය එක පැත්තක්, මිදෙන ආකාරය එක පැත්තක්. මේ නිසායි මම ඔය පැහැදිලි කරන්නේ මේ බුදු සමයේ අටුවාව පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධේ පරිහරණය ස්ත්‍රියටත් පුරුෂයාටත් ගිහියාටත් පැවිද්දාටත් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංච උපාදානස්කන්ධෙන් මිදීම එතකොට පංචස්කන්ධ පරිහරණය. පංචස්කන්ධ පරිහරණය දුකින් මිදුණ තැනක්. මේක කැමුරට යන්න නැතුව වරද්දාගත්තම ලියන්න කියන්න පාඩම් කරන්න වාද කරන්න යනවා විමුක්තිය ලබන්න බැරි වෙනවා. ඉතින් අපට අවශ්‍ය වෙන්නේ ජීවිතයේ විමුක්තිය ලැබෙන දහම් මාර්ගයක්. අගේ කොට සිත තබාගෙන ගියත් ප්‍රතිඵල ලැබෙන්නේ නැත්නම් අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය නම් ඒක විමුක්තිය ලැබෙන්නේ. ඒ අනාගත ශාසනයේ විමුක්තිය ලැබෙන නිර්වුල් යයි කියන බුදු සමයකට වඩා මේ ජීවිතයේ මිනිසාගේ දුක නැති කරන දෙයක් ක්‍රියාත්මක වෙනවා නම් ඒක කවුරු කොහොම කිව්වත් ඒක නිර්වුල් කියලා පිළිගන්න වෙනවා. සාමාන්‍යයෙන් මට මතක දේවල් තියෙනවානේ. දැන් තථාගත බුදු පියාණන් වහන්සේ ස්වකීය කුමාර කාලේ පටන් දුට හැම දෙයක්ම උදාහරණයට ගාලපලා දේශනා කරලා තිබෙන්නේ. එතනම ඉන්න ඕන කියලා නීතියක් ඒකේ නැහැ. අනිත් ඊට පස්සේ රහතන් වහන්සේලා දේශනා කරද්දී උන්වහන්සේලාට උදාහරණ පැහැදිලි කරලා නැද්ද? දැන් කුමාර කාශ්‍යප හාමුදුරුවෝ එහෙම නැත්නම් ඒ වගේ අය අර හනමිටිය උපමාව අරගෙන වගේ විවිධ උපමා අරගෙන ඉඳලා තමන්ට තේරෙන දේ කියන්නේ එදා සමාජයේ තිබුත් උපමාවල් තමයි උන්වහන්සේලා ගත්තේ තමන්ගේ ජීවිතේ. ඊට වඩා සමීපව අද අපිට මේක කියන්න පුළුවන් නම් අපිට තේරෙන උපමාවලින් ඒ පිළිබඳව හරස් කපන්න එහෙම නැත්නම් ඒවා වැරදි කියන්න ඒවා පාලනය කරන්න පුළුවන් කෙනෙක් නැහැ. අදාළ කරුණයි නිදහසේ කියන්න ඕන කමක් තියෙන්නේ. මේ නිසා
ඉටියෙන් හරි මැටියෙන් හරි කමක් නැහැ බලලා මොන මීයෝ අල්ලන්න කියලානේ තියෙන්නේ. ඒ කියන්නේ බල්ලගේ රාජකාරිය නිවස ඒක නම් මීයන්ගෙන් තියෙන බාධාව වළක්වන එක නම් ඌ ඉටි උනත් මැටරත් වැඩේ කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ ත්‍රිපිටකගත ධර්ම කරුණු අපි පැහැදිලි කරන දේ අනුගමනය කරනවා මිනිසා සොකී දුකින් නැත මිදෙනවා නම් බුදුදහමේ බලාපොරොත්තු වෙන්නේ මහණනි මම අදත් ඉදිරියටත් දුකත් හේතුවත් නැතිව තැනත් මාර්ගයක් දේශනා කරන්නේ. සවන් දෙන ශ්‍රාවක පිරිස ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව සොකී ජීවිතයේ දුක ඉවත් කරගමන් ඉන්නවා නම් ඒකනේ ප්‍රතිඵලය වෙන්න ඕන කාරණාව. සංවේගයටපත් වෙනවා නම් ඒකනේ වෙන්න ඕන කාරණාව. ඒක සිදු නොවන සත්‍යයි විශ්වාස කරන ආරෝපිත දහමකට වඩා ඒක සිදු වෙන දහම තාත්විකයි ප්‍රායෝගිකයි. ඒකයි තේරුම් ගන්න ඕනේ. මේ ගාථාවෙත් තිබෙන්නේ තන්න ඒ වගේ කාරණයක්. හත්ත සංයතෝ පාද සංයතෝ. එක අත්පාවලට යොදලා තියෙනවා අපට ඒක ගැඹුරට ගන්න පුළුවන්කමක් තියෙනවා. වාචාය සංයතෝ සංයතුත්තමෝ. ඔය සංයතෝ කියන එක සාමාන්‍යයෙන් තේරුම් කරගන්නකෝ. මේ සංයමය සංවරය කියන අර්ථයන් ගත්තාම එතකොට මේක ඔය දෙකෙන් විතරක් පෙන්වන එක ගත්තාම ඊට වඩා තව එහාට ගන්න වෙනවා. දැන් අර කායේන වාචා පෙන්වන්නේ කායේන සංවරෝ සාදු සාදු වාචාය කියලා. අන්න ඒ වගේ කායන වචනෙන් කියන මේ දොරවල් වලින් කියන වචනේ මේ පැහැදිලි කරනු ලබන්නේ. එතකොට ඒ පාලි තියෙන අර්ථය ගත්තොත් එහෙම අතින් සංයමයටපත් වෙලා ඉන්නවද? පාදයෙන් සංවරයටපත් වෙලා ඉන්නවද? වචනයෙන් සංවරයටපත් වෙලා ඉන්නවද? එතකොට කයින් සංවරයටපත් වෙලා ඉන්නවද? අන්න ඒ වගේ පැහැදිලි කරන්න මේ ඒක වදුවෙන් ගත්තාම ద్వාර වලින් සාමාන්‍යයෙන් මිනිසාට තිබෙන්නේ පංච ద్వාරනේ. ద్వාරවල සංවරය චක්කුණා සංවරෝ කියනවා. ద్వාරවල සංවරක් නැතිකම ඉදරන් බිඳ බැලීම කියලා කතා කරනවා. එතකොට මේ සංවරය කියන එක අදාළ දහමක් ඇසුරු කරගෙන ඇතුළතින් සංවර වෙනවා ඇරුණාම පිටපැත්තෙන් වැළැක්වීමක් නෙමෙයි මේ කියන්නේ. අත්පා බැඳ දැමීමක් නෙමෙයි මේ පෙන්වන්නේ. දැන් අපට අර ඉනිගණ්ඨනාථ පුත්‍රගේ ගැන්වීම වල තියෙනවා ඇසෙන් රූප නොබලා සිටිය යුතුය. එහෙම සංවරයක් බුදුන් වහන්සේ වදාහරන්නේ නැහනේ. කනෙන් ශබ්ද නොඅසා සිටිය යුතුය. එහෙම අදාළ අසංවර ස්වභාවයක් චිත්තාභ්‍යන්තරේ ඇති කරගෙන ළමා කාලේ පටන් අනතුරු ඒවට මුහුණ නොදීමෙන් ඒවා චිත්තාභ්‍යන්තරෙන් එන්ට නොදී මග ඇර සිටීම වර්තමාන සමාජයේ ඇතැමු කරන ප්‍රකාශවල පැහැදිලි වෙනවා. එහෙමයි මේ සංගමය කියලා කියන්නේ කියලා. නමුත් මේක මම පෙන්වන්නේ අදාළ ඇම ජලයට වැටුණොත් ඒ ඇමට ප්‍රිය කරන මාළුවා ඇතුලේ ඉඳලා හැංගිලා ඉඳලා උඩට එනවා. අනේ වගේ මේ ළමා කාලේ පටන් යම් දුරක් එන විට හැම කෙනෙකුටම මේ රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ පිළිබඳව පෞද්ගලිකව කාමයක් ඇති වෙනවා. ඒක වුන්ට අදාළ දෙයක්. එතකොට ඒක චිත්තාභ්‍යන්තරේ නිදන්ගත වෙනවා. එහෙමයි වෙන්නේ ඒක. එතකොට අනතුරු ඒවා ගැටෙනකොට තමන්ගේ හිතේ තියෙන දේනේ උපදින්නේ. ඒක තමයි ගැඹුරින් තේරුම් ගන්න ඕන කාරණාව. අපි ලෝකෙට කතා කරලා කිව්වට ඉදිරියේ තියෙන දේ බලනවා කියලා, ඉදිරියේ තියෙන දේ රස විඳිනවා කියලා, එහෙමනම් මේ එක දෙයක් සම්බන්ධයෙන් රසාස්වාදයේ හෝ පිළිකුල සමාන වෙන්න ඕන. නමුත් ඔබ කීප දෙනෙක් එකතු වෙලා යම් ගීතයක් සම්බන්ධයෙන් නැත්නම් යම් නාට්‍යයක් සම්බන්ධයෙන් කතා බහ කරන්නකෝ රස වින්දනය ගැන. කවදාවත් එක තැනට එන්න පුළුවන්ද කියලා.
ඒ කාරණාව තමයි බුදුන් වහන්සේ අදහරලා තියෙන කරුණ තමයි නේතේ කාමායන චිත්‍රාණි ලෝකේ. විචිත්‍ර ඒක පිළිගන්න ඒක හොයන්න ඕනනේ. විචිත්‍ර වූ ලෝකෙහි ඇති කාමයක් නැහැ. ඒ තුළින් තමන් ඇති කරගත්ත සංකල්පයයි මිනිසාට කාමය කියලා කියන්නේ. ඒක ගලපලා බලන්න ඕන උදාහරණ වලින්. එතකොට අදාළ කරුණු ගැටෙනකොට ඇහැට කනට නාසයට දිවට කයට ඊට අදාළ ප්‍රතිචාර දැක්වීම පෘථග්ජන පුද්ගලයාගේ සිදු වෙනවා. අපිට කියනවා බය හිතෙනවා, දුක හිතෙනවා, තරහ ඇති වෙනවා, වෛරය ඇති වෙනවා, අහම කියලා විවිධ වචන කතා කරනවා. එහෙම නැත්නම් අපි තවත් විදිහකින් ගත්තාම ත්‍රිවිධ විතර්කණය පහළ වෙනවා. ඔබ මේකට කියන්නේ මට ඉන්නවා මැරෙනවා පේන්නේ නැතුව යනවා, මට තරහ එනවා, මට යකා එනවා කියන වචනෙත් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් ඒක කිලිපොලා යනවායි කියලා කියනවා. තව නොඑක් වචන පාවිච්චි කරනවා. අන්න ඒ විදිහට බාහිර කාරණා නිසා තමන් ඇතුළත සිදුවෙන්නා වූ වෙනසක් තියෙනවා එක එක පුද්ගලයාගේ. මම සාමාන්‍යයෙන් පෙන්නන්නේ ඔය මේ පොළවේ කැරපොත්තෙක් ගියාට අපි නම් බය වෙන්නේ නැහැ. නමුත් කැරපොත්තට බය වෙලා ආසන උඩ ඉන්නවත් පෙන්නනවා. ඒ වගේම කුණ්ඩෙල්ලා කියන සතා ඉන්නවා දැක්කට අපි නම් බය වෙන්නේ නැහැ. නමුත් ඌ දැක්කම ඇඟ පිළිපලා ගොස් අඬන අයත් ඉන්නවා. එතකොට ඒ සතාද ඒක කරන්නේ ඒ සතා ඇසුරින් Tamanගේ ගැඹුරට බැසගත්ත දේද මතුවෙන්නේ කියන එක කල්පනා කරන්න ඕන. ඒ තුලින් තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මේක මේ Taman හිරගයක් හදා ගන්නවයි කියන එක. Taman හිර වෙනවා. Taman දරන මතිමතාන්තර ඔස්සේ ලෝකෙත් එක්කලා ඇති කරගන්නවා ඇලීමක්, මුලාවක්, ගැටීමක්, මුලාවක්. ඒ ඇලීම මුලාව ලෝකෙ තියෙන එකක් නෙවෙයි. ඒ ආශ්‍රයෙන් Taman හදාගත්ත දෙයක්. මේ ඇලීම මුලාව කියන කාරණාවේදී එතෙන්ට එකතු වෙන වචනේ තමයි අපිට ලෝභ මෝහ දේශ මෝහ කියන්නේ. එතකොට බාහිර වස්තු දුකක් ගෙනත් දෙනවා කියලා බුදුන් වහන්සේ වදාරන්නේ නැහනේ. ලෝභ දේශ මෝහ දුක් ගෙනත් දෙනවා. ඒ නිසා ලෝකෙත් එක්කලා කටයුතු කරන්න ලෝකෙ වෙනස් කරලා බෑ. ලෝභ දේශ මොහයන්ගෙන් මිදෙන්න වෙනවා. ලෝභක්කේ, ද්වේෂක්කේ, මෝහක්කේ. අන්න මේ ක්‍රියාව වර්ධන වෙන එක තමයි මේ අසංයත භාවය කියලා කියන්නේ. සංයත භාවය කියලා කියන්නේ ඒවා සංසම් කර ගැනීම. එතකොට ශික්ෂාපද මට්ටමකින් කෙනෙකුට සංවර වෙලා ඉන්න පුළුවන්. අපි ඒකට කියනවා ශික්ෂාපද සංවරය කියලා. ශික්ෂාපද සංවරයේ සංවර වෙන්නේ පුද්ගලයෙක් හොඳ නැත නිසා පොරොන්දුවකින්. පොරොන්දුව කඩන්න නැතුව ඉන්න එක. නමුත් ඊට එහාට ගියාම භික්ෂුව සඳහා තිබෙනවනේ ඇවැත් කියන වචනයක්. ඒක පෙන්වන්නේ ඒ මොහොතට සිදුවෙන දේ වරදක් වශයෙන් සිදුවෙනවා, ඇවැතක් සිදුවෙනවා කියන එක. එතකොට ඒක දේශනවා කියන එකේ තේරුම ඒක දැකලා හදා ගන්නවායි කියන එක. වර්තමානයේ පොය සීමාවක් තුළ මේක දේශනා වෙනවා. එතකොට දෙයක් වුණොත් මතක් කරන්න කියලා කියනවා. නමුත් අතිශය පාරිශුද්ධත්වයෙන් ඉන්න බව පේනවා. කගෙන් අතෙන්වත් ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැති වුණාට වරදක් සිදුවෙන්නේ නැති විදිහට ඉන්න නිසා. ඉතින් මේක ඒ සම්ප්‍රදාය තුළ විග්‍රහ කරනවට වඩා Tamanට Taman දැක ගන්න පුළුවන් නම් තමන්ටයි තමන් හදාගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒක අර අත්තාහි අත්තරෝනාතෝ කියලා පෙන්වන්නේ. නාතන් ලබති දුර්ලභං කියලාත් තියෙනවා. දුර්ලභ පිහිට ලබනවායි කියන එක. ඉතින් එතකොට මේ සංයතේ අසංයතේ කියන කාරණාව තම තමන්ට අසංයත තමන්ට අදාළ පෞද්ගලික කාරණයක්. ඒක තේරුම් ගන්න වෙනවා. එතකොට ඒක සංයතයට පත් කර ගැනීම සඳහාට බුදුන් වහන්සේ වදාහරලා තිබෙනා වූ යම් ඒ සම්බන්ධයෙන් ස්ථාන සම්බන්ධයෙන් වදාහරලා තිබෙනා වූ වදන් පෙළවල් ගන්න වෙනවා. දැන් බලන්න චක්කුණා රූපං දිස්සා උපජ්ජ සුඛං සෝමනස්සං. ඇහැට රූපයක් දැක්කහම කෙනෙකුට සැපක්, සතුටක්, තව කෙනෙකුට දුකක්, අකමැත්තක්. ඒක එතන කියලා තිබුණ නැති වුණාට. ඒතං එය සංකතං ඕලාරිකම් පටිච්චසමුප්පන්නං කියන එකේ තේරුම ඒ පුද්ගලයාගේ පවතිනා වූ ස්වභාවයට අනුව
හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ රළු ස්වභාවයක් සමග ඒ බාහිර දේවල් ප්‍රත්‍ය ඇතුළත පවතිනා වූ කාරණය තමන් සතු දෙයක්. එතකොට එතන හටගන්නා වූ ඇලීම් ගැටීම් ස්වභාවය අසංයත බව පෞද්ගලික දෙයක්. ඊට වඩා ඒකට එකතු නොයනවා නම් එතනම යම්කිසි උපේක්ෂාවක් තියෙනවා නම් ඒක සංවරයි, ඒක සංසුන් කියලා පෙන්නනවා. ඒ නිසා මේ නොසන්සුන්කමේ නැතුව සංසුන්කමට එකතු වෙන්න නම් අර සංසුන් නොසන්සුන්කම අතාරින්න වෙනවා. ඒ අතාරිනවා කියන එකේ තේරුම එකතු නොවන අසංයතය පිළිගන්නේ නැහැ කියන එක. එතකොට අන්න එහෙම සිත තුළ තිබුණා වූ සංවර ස්වභාවය නැති වෙලා යන්න එන එකට එකතු නොවීමෙන් ඒක බැහැර කරන්න අපට පුළුවන්කමක් තිබෙනවා. මේ පිළිබඳ ඊළඟ වචනේ තියෙනවා ලස්සනට. අජ්ජත් රතෝ සමාහිතෝ. අන්න. අජ්ජත් රතෝ අධ්‍යාත්මයට ප්‍රිය කරන. ඒ වගේම සංසුන් වූ. ඒක වෙන්නේ කොහොමද? ඒක නේද චිත්තස්ස දමතෝ සාදු චිත්තං දන්තං සුඛාවහං කියන වචනෙන් කියන්න උත්සාහ කරලා තිබෙන්නේ. එතකොට මේ සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම් වල පවතින මේ යම්කිසි පුද්ගලයෙක් ලෝකෙ සමග කටයුතු කරන්නට යාමේදී මේ දොරවල් ආශ්‍රිතෙන් ඒවා සමග තමන්ට ආවේනික ආකාරයෙන් ඇලෙන ගැටෙන ස්ථාන හදාගත්තොත් ඇලෙන කරුණු 100 නම් දුක් 100යි. එතකොට දුක් තියෙන්නේ ලෝකෙද ඇලෙන කරුණවද කියන කාරණාව තේරුම් ගන්න ඔබ සමත් වෙන්න වෙනවා. ඒ ඇලෙන කරුණු කියන වචන ඊට පස්සේ ගත්තාම ඒ තමයි එදා ඒ මොහොතට එන දේ, ඒ මොහොතට එන දේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් ඒකට කියනවා ඒතං කියලා. ඒතං මම. ඒ මගේ බවට පත්වීම. එතවහන් අස්මින්. ඒ මගේ බවට පත්වීම. එවසෝ මේ අත්තා. ඒ මගේ ආත්මය බවට පත්වීම. අන ඒ මගේ ආත්මය කියන එකේ තේරුම ජීවිතයේ ආත්මය කියන එක නෙවෙයි. ඒ මොහොතට එන හැඟීම දක්වා හැඟීම අරගෙන ඒකට ඇලෙන ගැටෙන ප්‍රතික්‍රියාවකට යනවා නම් ඒ තමයි ආත්මකට ගැනීම කියන්නේ. අර අල්ලා ගැනීම කියන අර්ථයෙන්. මෙන්න මෙහෙම මේ ජීවත් වෙන්න ගිහින් මෙන්න මේ වචනෙන් නොකීවට මෙන්න මේ ගැනීම තමයි මේ අසංයත කියලා කියන්නේ. ඒ අසංයත බවට පත් වෙනවා කියන එක තමයි බුදුන් වහන්සේ සමාජයට පෙන්වා දෙන්න හදන්නේ. ලෝක ජීවත් වෙන්න ගියාපුවම අපි අපට අදාළ ආකාරයෙන් ලෝකයක් සකස් කරගෙන ඒක තුළ උපදින්නා වූ පෞද්ගලික හැඟීම් තුළ ලෝභ මෝහ දේශ මෝහ වශයෙන් අසංයත වෙනවා. කලබලයට පත් වෙනවා. නොසන්සුන් බවට පත් වෙනවා. අවුල් හදා ගන්නවා. එතකොට ඒ අවුල් හදාගන්න මෙහෙයුම් මධ්‍යස්ථානය ඔබේ කය නෙවෙයි. ඒ මොහොතට උපන්න ඇහි කනේ නාසයේ දිවේ කයේ හැඟීම. ඒක තුළ පවතිනා වූ රාග වේපුල්ල, දෝෂ වේපුල්ල, වේපුල්ල කියනා වූ බලවත් වීම කියන මේ හැඟීම තමයි ඔබගේ සංයතභාවය පෙරලා දමන්නේ. එතකොට ඒක ඔබව යට කරගෙන යනවා. ඔබේ සංයතභාවයේ ශික්ෂාපද ස්වභාවය යට කරගෙන යනවා අවශ්‍ය තැනකදී. ඒ තරමට බලවත්. ඒ අසංයත නිසා. ඉතින් මෙන්න මේ ස්වභාවය තථාගතයන් වහන්සේ පැහැදිලි කර වදාරන්නේ ක්‍රමයෙන් වැඩි දියුණු වෙනවා මේකට එකතු වුණොත් කියන එක. ඒ නිසා බුදු පියාණන් වහන්සේ කියන්නේ වල මේකට එකතු වෙලා වැඩි දියුණු කර ගැනීමෙන් අමාරු වැටෙන්නේ නැතුව අර චිත්තාභ්‍යන්තරය තුළ පවතිනා වූ යම්කිසි මධ්‍යස්ථ ස්වභාවයක් උපේක්ෂා සහගත කියන වචනෙන් පාවිච්චි කරනවා. ඒකේ ඉන්න පුළුවන් නම් මේ උඩට එන එක පහළට යන එක දෙපැත්තට වැටෙන මේ ස්වභාවය ඒ ඉන්න ඕන නෑ. ඊට වඩා අතන සාන්තයි ප්‍රණීතයි කියන එක. එතකොට ඒක තේරුම් ගත්ත පුද්ගලයා ඒ සාන්ත ප්‍රණීත සුන්දර භාවයේ ප්‍රිය කරනවා වරුණාම මේ වැටෙන ස්වභාවය ඒකේ රැඳිලා ඉන්න කැමති වෙන්නෙත් නැහැ. ඒකෙන් ඇති කරගන්න අවුල තුලින් සතර හදන්න කැමති වෙන්නෙත් නැහැ.
අන්න එතකොට තමන් අතින් සිදුවෙන්නා වූ මේ අසංවර ස්වභාවයන් ළමා කාලයේ පටන් යම් තාක් දුරට ආව නම් ඒක තමන් හදාගත්ත පෞද්ගලික දෙයක් බව තේරුම් අරගෙන අනතුරුව ඒන් මුදා ගැනීම සඳහා කටයුත්තට ප්‍රවිෂ්ඨ වෙන එක තමයි මේ පෙන්වන්නේ අජ්ජත් රතෝ. අජ්ජත් රතෝ කියන එක ටිකක් තේරුම් ගන්න ඕන විදිහ බලමු කොහොමද මේක තියෙන්නේ කියන එක. සමාධියෙන් යුක්තද සමාහිතෝ අසමාහිතෝ අන්න එතන තමයි ටිකක් අපි තේරුම් ගන්න ඕන කාරණාව. කෙනෙකුට වෙනත් අරමුණකට සිත යොමු කිරීම තුළින් එහි අරමුණේ වේක්ෂා සහගත බවට හුරු කිරීම තුළින් සමාහිත වෙන්න පුළුවන්, සංසුන් වෙන්න පුළුවන්. ඒ සංසුන්කම නමුත් ඒ අරමුණෙන් ඉවත් වීම තුළ බිඳ වැටෙනවා. ඒක බුදුන් වහන්සේ වදාළ මාර්ගය යාමකින් නෙමෙයි ලෝකේ පවතින සහ එදා බුදුන් වහන්සේ පහළ වෙන තිබුණු බුදුන් වහන්සේ පහළ වෙන විට තිබුණු මාර්ගයක් ඔස්සේ වෙනත් දෙයකට එකතු වීමෙන් මේ දේවල් එයින් යටපත් කර ගැනීම. එතකොට ඒකට බුදුන් වහන්සේ සමාහිත කියලා වදාරයි කියලා මම පිළිගන්නේ නැහැ. මොකද ඒක බිඳ වැටෙනවා. දේවදත්තටත් ওই සමාහිත ස්වභාවයක් තිබුණා උඩින් යන්න පුළුවන් තරමට. නමුත් ආපහු සමාහිත බව නෙමෙයි අසමාහිත බව තුළින් ඔහු අපායටත් ගෙනිච්චානේ. ඒ නිසා තථාගතයන් වහන්සේ වදාරන්නේ යලිත් බිඳ නොවැටෙන ආකාරයේ සමාහිත බවකටපත් වෙන්නට අපට සිතට මුහුණ දීලා අනුගමනීය ප්‍රතිපදාවක් තුළ වැරදි පැත්තට යනකත් අනුගමනීය ප්‍රතිපදාවක්. නමුත් ඒක නෙමෙයි මේ පෙන්වන්නේ මිදීම සඳහා අනුගමනීය ප්‍රතිපදාවක් තුළ ටිකෙන් ටික අසංයතභාවයේ ඉවත් කර ගැනීමෙන් ඇති වෙන දෙයක් සංගතය. බලෙන් හදාගන්න දෙයක් නෙවෙයි. දැන් අර සංයත ස්වභාවයන් වර්තමානෙත් එහෙම සංසුන් කරගත්තා ඉන්නවා විනාඩි ගණනකට. එදත් හිටියා. නමුත් ඔවුන්ටම තේරෙනවා ඇති පස්සේ කාලයක ඒක බිඳ වැටෙනවායි කියන එක. දැන් මේ සංයත ස්වභාවය පිළිබඳව ජාතක පොතේ කතාවල පෙන්නනවා. ඒ බඳු සංයත යුක්තය ඒ සංයත භාවයේ බිඳ වැටි තිබිච්ච 이르දියම හැකියාවත් පා බිඳ වැටි පාගමනින් ගියයි කියලා. ඒ වයින් පෙන්වන්න උත්සාහ කරන්නේ අමුතුවෙන් ගන්නා වූ අරමුණක් තුළින් ඇති කරගෙන සංයත භාවයේ යටපත් කළ රාගය, යටපත් කළ ද්වේෂය, යටපත් කළ ද්වේෂය යටපත් කරලා තිබෙන්නේ. මතුවන ගමන් ඉවරයි කියන එක. එන තථාගතයන් වහන්සේ මේ ආපහු මතුවෙන සංයත භාවයක් මේ අසංයත භාවයේ හංගලා තිබිලා මතුවෙන බිඳ වැටෙන එකක් ගැන නෙමෙයි මේනේ සමාහිතෝ කියලා කියන්නේ. දැන් තේසං වූප සමෝ කියන වචනයක් කියන්නේ. ඒවායේ සංසිඳීමයි සැප. ඒ සංසිඳීම කියන එකේ තේරුම යලිත් හට නොගන්න ආකාරයට අහවර කර දැමීම. එතකොට මේ සඳහා තථාගතයන් වහන්සේ භික්ෂුව සඳහා නැත්නම් මේ යෝගාවචරයා සඳහා නැත්නම් අනුගමනීය ප්‍රතිපදාව යන සිවණක් පිරිස සඳහා යන පැත්තට යන්න එපා අනිත් පැත්තට යන්න කියලා වදාරනවා. අපි කතා කරා අනුසෝතගාමී පටිසෝතගාමී කියන එක. එතකොට ඒක තවත් වචන වලින් පෙන්නනවා අනුසෝතගාමීත්වයට මඤ්ඤමානය කියලා කියනවා පටිසෝතගාමීත්වයට අමඤ්ඤමානය කියනවා. ඒ වගේ විවිධ වචන සඳහන් වෙලා තිබෙනවා. ඒ තුලින් තථාගතයන් වහන්සේ ලෝකේ තියෙන ඔක්කොම අරගෙන පෙන්වන්න හදලා තිබෙන්නේ මිනිසාට දුක් ගෙනත් දෙන්නේ බාහිර ලෝකේ තියෙන කාරණා නෙවෙයි. බාහිර කාරණා හේතු කරගෙන Tamanගේ සිතේ හැඟවි තිබෙනා වූ කරුණ උපතටපත් ඉපදීම. මෞකසෙන් ඉපදීම නෙමෙයි ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ, ඊර්ෂ්‍යාවේ, ක්‍රෝධයේ, වෛරයේ ඉපදීම අසංගතභාවයයි. දැන් ඒක අපට සැකයක් නැහැ නේ. තථාගතයන් වහන්සේ වදාරනවානේ මේවා ශේ කරන්න පුළුවන් නම් ලෝභක්කේ, දේශක්කේ, මෝහක්කේ එතකොට බුදුන් වෙත යන්න පුළුවන් කියලා. අන්න ඒ ක්ෂය ප්‍රතිපදාව තමයි මේ සංයත භාවයටපත් වීම කියලා කියන්නේ. ඉතින් ඔබ තේරුම් ගන්න ඕන ඔබ තුල පවතිනා වූ මේ නොසන්සුන් ස්වභාවයන් බැහැර කරන්න පුළුවන් වෙන්නේ නොසන්සුන් භාවයට එකතු වීමෙන්ද? ඒ නොසන්සුන් භාවයක් මතුවනහම ඒක පදනම් කොටගෙන
කයින් වචනෙන් ප්‍රතික්‍රියා දක්වන්නට යාමෙන් හෙවත් ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ක්‍රියා කිරීමෙන්ද එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ වදාළ අවේරේන්නච සම්මන්ති පදයෙන්ද අර සම්මන්ති කියන එකෙන් පෙන්වන්නේ ඒකයි සංහිත භාවයටපත් වීම නැත්නම් මේ සමාහිත භාවයටපත් වීම. එහෙම මිනිසාට බාහිර ලෝකේ කාරණාවලට ලෝභයට දේශයට මෝහයෙන් ප්‍රතිචාර දක්වන්න නැතුව ඉන්න පුළුවන් ස්වභාවයකට දියුණු වෙන්න පුළුවන්. දැන් වර්තමාන සමාජයේ මේ වගේ කාරණාවකට ප්‍රතිචාර දක්වන්න තමයි දන්නේ. ඒක තමයි පෘථග්ජන භාවයේ ලක්ෂණය. ඔහුව මෙහෙවනවා ඇතුළත බලවේගයක් විසින්. ඔහුගේ අතපය මෙහෙවනවා. ඒ බලවේගය තමයි බුදුන් වහන්සේ තේරුම් ගත්තේ මේ ලෝභ මූල, දේශ මූල, මෝහ මූල කියලා. ඒවා විසින් අප මෙහෙවනවා. ඉතින් මේ අත්අඩංගුව තේරුම් ගත්තාම එතන තියෙන්නේ අසංගත භාවය. ඒ බලවත් කරගත්ත තරමට යම්කිසි පුද්ගලයෙකුට තමාව පාලනය කරගත නොහැකි මට්ටමට ඒවා ඒ බලවේග විසින් තමා පාලනය කරන තැනටපත් වෙනවා. එතකොට අපිට මේ වචනේ කියන්න බෑ. මේ හත්ත සංයතෝ පාද සංයතෝ වාචාය සංයතෝ කියන එක කියන්න පුළුවන් කමක් නැහැ. එනිසා පැහැදිලි කරගන්න අවශ්‍ය වෙනවා මේ ක්‍රියාකලාපේ අපි පුරුදු කරගත්තේ කොහොමද කියන එක. එතකොට ඒක පෞද්ගලිකව අප විසින් කරගත්ත වරදක් කියන අවබෝධය කෙනෙක් ලබා ගන්න ඕන. ඒකට එන අදහස චකිතකින් තොරව වරදයි කියන හැඟීමකින් තොරව බැහැර කළ යුතු තියෙන හැඟීමකින් තොරව ජයග්‍රාහී මාවතට ප්‍රවිෂ්ඨ වීම සඳහා එකතු වෙන්න ප්‍රදෝනා. අනිත් කෙනා පරාජය කරන්න, අනිත් කෙනා රිදවන්න, අනිත් කෙනා ගමෙන් බැහැර කරන්න ආදී කොට ඇති ඔහුට වරදක් අසාධාරණයක් කිරීම සඳහා අපි එකට එකතු වෙන්න ප්‍රදෝනා. එහෙම අප ජීවිතයේ වැරදි පැත්තකට තීරණ අරගෙන තියෙනවා. සිතින් කයෙන් වචනෙන්. අන්න ඒ නිසා දිගින් දිගටම තීරණ ගැනීම තුළ චිත්තාභ්‍යන්තරයේ අර මූලයන් බලවත් වීම තුළ අසංගත භාවය බලවත් වෙනවා. එතකොට කියන දේ අහන්නේ නැහැ, දලබ්බරයි, හිතුවක්කාරයි, නපුරුයි එහෙම කියලා වචන පාවිච්චි කරන්නේ ඔය කයට නෙවෙයි අර ඇතුළත ස්වභාවයට. ඒ කියන්නේ ඔබේ මෙහෙයුම් මධ්‍යස්ථානය. ඔබව මෙහෙවන මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා චිත්තාභ්‍යන්තරයේ මේ ලෝභ දේශ මොහ තුළ. එතකොට තිබෙන්නේ අසංගත භාවය. මේවා මගින් මෙහෙවන ස්වභාවය වෙනස් කරගන්න තමයි තථාගතයන් වහන්සේ ඊට පස්සේ අර ස්වකීය ජීවිතයේ යුතුයකම් ඉටු කරන ගමන්, වගකීම් ඉටු කරන ගමන් මේ ස්වභාවය හඳුනා ගන්න කියලා තිබෙන්නේ ඒ මතුවෙන හැටි. තම තමන්ට ආවේනික කලාපවලදී, ආවේනික ස්ථානවලදී, ආවේනික වැඩවලදී මේ තමන්ගේ අසංයත භාවය තිබෙන බව තේරුම් ගන්නට පුළුවන් ක්‍රමයක් උන්වහන්සේ වදාහරනවා. මේ hina වෙලා සතුටින් ඉන්න පුද්ගලයාම තව මොහොතකදී මිනිසා තිරිසන් වේවිදෝ කියලා තමයි කියන්න තිබෙන්නේ. එහෙම නැත්නම් ඒ අදහස් ඉටු කර ගැනීම සඳහා කය වචන පාවිච්චි කරන ඒවා සංයත භාවයේ විදී ගියා වූ විතර්කයට ගොදුරුනා වූ පුද්ගලෙක් වෙනවා. uppannam කාම විතක්කං. ඒ මොහොතේ හටගත්තා වූ අදහසට නමක්. uppannam ව්‍යාපාද විතක්කං. තව මොහොතක හටගත්තා වූ තවත් අදහසකට නමක්. uppannam ව්‍යාපාද විතක්කං. තවත් මොහොතක හටගත්තා වූ අදහසකට නමක්. උපදින තැන් කොහෙද? ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ඕන එකකින් උපදින්න පුළුවන්. ඉපදුන ගමන් ඔහු අපිව පාලනය කරනකොට දැන් අසංගතයි. දැන් සංගත භාවයටපත් වෙන්න බෑ. අන්න ඒ ක්‍රියාවලිය මනවින් හදාරපුවම මේ දුෂ්ට බලවේග වලට පොහොර දැම්මෙත් අපි, මේවා පිළිගත්තෙත් අපි, මේවට එකතුනෙත් අපි, මේවා නිසා අපිට දැන් වදයක් දෙනවා කියන එක තේරුම් ගන්න තරම් කෙනෙකුට අවබෝධයක් තියෙන්න වෙනවා. දැන් මේවායින් නිදහස් වීම ජීවිතේ කරන්න ඕන දෙයක්. අන්න තථාගතයන් වහන්සේ වදාළ මග තුල මේවා යටපත් වීම, ඈත් වීම වෙනුවට මේවායින් සදහටම නිදහස් වෙන්න පුළුවන්.
ඒ ත්‍රිපිටකගත වචනවල මේවා යටපත් කිරීම ඈත් කිරීම කියන වචන වලට වෙනම අර්ථ දීලා තියෙනවා. තදංග විස්කම්බන කියලා. යටපත් කරනවට තදංග කියනවා, ඈත් කරනවට විස්කම්බන කියනවා. එතකොට මේ දෙකෙන්ම පෙන්වන්නේ යටපත් කළ දේත් මතු වෙනවා, ඈත් කළ දේත් ආපහු වෙනවා. හොඳයි නැත්නම් මම ඔය සම්බන්ධයෙන් රජරට ප්‍රදේශයේ පවතිනා වූ වාරි සංස්කෘතිය තුළ වැව් සංස්කෘතිය තුළ දැක්ක දෙයක් උපමාවට අරන් පෙන්නලා තිබෙනවා. ඉතින් ඒක පැහැදිලි කරන්නේ තේරෙන්න. මේ සිත තුළ සිදුවෙන ක්‍රියාකලාපේ තථාගතයන් වහන්සේ ලෝකේ තියෙන හැම දේවල් උදව් කරගෙන පැහැදිලි කළා නම් ඒක සරල උදාහරණයක් කරන් පැහැදිලි කිරීම මේ ධර්මයෙන් පිටපැනීමක් වෙන්නේ නැහැ. තමන්ට තියෙන උදාහරණ පැහැදිලි කරන්නේ. උදාහරණයක් දැන් ත්‍රිපිටකයේ පුරාම පවතින කාරණයක් තමයි උදාහරණයකින් කිව්වහම තේරෙන නිසා උදාහරණකින් කියන්නම් කියලා හැමතැනම භික්ෂුන් වහන්සේලා පවා ඒක පාවිච්චි කරලා තිබෙනවා. එතකොට මම දකිනවා මේ රජරට ප්‍රදේශයට යනකොට සම්පූර්ණයෙන්ම වැව පාසි වලින් වැහිලා කොළ පාටයි. වතුර ඇත්තෙම නැහැ. බැලු බැලමට. නම් වතුර නැත්තේ නෑ තියෙනවා. උඩින් වැහිලා තියෙන ආවරණයක් නිසානේ. ඉතින් මේ ආවරණය නිසා මිනිස්සුෙකුට මේකට වැහලා නාන්න බෑ. මේ නිසා මම දැකලා තියෙනවා ඇතැම් අය දිනපතා මේ වගේ තැනක් පාවිච්චි කරනවා මංකඩ කියලා. අතින් ඈත් කරලා ගිහින් නාලා එනවා. නැවත එතන බහින නිසා හැමදාමත් මේක වැහින්න උත්සාහ කරනවා. නමුත් දිනපතාම ස්නානය කරන නිසා මේ මංකඩ පෑදිලා තියෙනවා. නමුත් මංකඩේ උත්සාහය අර විවෘතව තිබෙන තැන වසා දැමීම තමයි ඊළඟ ලියලලා උත්සාහය. ඒක තමයි අර කෙලෙස් ස්වභාවය අන්නේ වගේ ඈත් කිරීමක්. එතකොට ඔය අත්කලමතානියෝගීන් වගේ අය මීට වඩා වෙනස් ක්‍රමයක් පාවිච්චි කළා. උන් ආයතනයක් හදාගත්තා. ආයතන කියලා කියන්නේ ආකාසානංච ආයතන ආයතන කියන වචනයක් පාවිච්චි කරන්නේ. ඒක විස්කම්බණය. එහෙම නැත්නම් ටික කාලයකට නොවන විදිහට ඈත් කර ගැනීම. දැන් මම දැක්ක ඒක ඔය ජලාශය මට්ටමින් කොටුවක් හදනවා ලෑලි වලින්. හදලා මොකද ඒවට මේ පාසි වලට උඩින් එන්නත් බෑ වතුරට යටින් එන්නත් බෑ වතුර මට්ටමින් එන්නේ. ඒ මට්ටම ඈත් කරලා දැම්මා නම් මේ මැද කොටසේ දැන් ඒකට එන්න තැනක් නැහැ. එතකොට ඒක ඇතුළට ගිහින් දොර වහගෙන නාන්න පුළුවන්. හෙටත් ඒකේ එහෙමම තියෙනවා. නමුත් මේ කොටුවේ හැටි තමයි මේක වතුරට දිරලා යනවා. එදාට ආයෙත් අර වැහෙනවා නේද අර නිශ්චල තැන නැත්තම් ස්නානය කරන්න පුළුවන් පැන් තොටවල්. එතකොට ටික දවසක් ඈත් කළත් දිගු කාලීනව ඈත් කළත් මේ පැලෑටි තිබෙන නිසායි වැහෙන්නේ. හොඳයි ඉතින් උත්තරේ මහන්ට වෙන්න ඕන නෑ ඔකට මේ ඈත් කරන්න හරි මේ කොටුවක් හදන්න හරි සම්පූර්ණයෙන් වැවෙන් අයින් කරලා දැම්මොත් එහෙම ඊට පස්සේ වහන්න පුළුවන්ද? අන්න බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම කෙලෙස් යටපත් කිරීම හැත් කිරීම නෙවෙයි අර පාසි ටික අයින් කරලා දානවා වගේ මේ එන කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක තමයි මේ පැලෑටි කියලා කියන්නේ. ප්‍රහාණය. අනෙක් ප්‍රහාණය සඳහා තථාගතයන් වහන්සේ භාවිතා කළ මග ගන්නට මේ සමාජය අසමත් වෙලා ඉන්නවා. ඒක ලියනවා කියනවා පාඩම් කරනවා නම් ප්‍රහාණය වෙන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. ප්‍රහාණය වෙනුවට ආයෙත් යටපත් කිරීම ඈත් කිරීම පාවිච්චි කරනවා. නමුත් දුනාත්ත මච්චුනෝ සේලං නලාගාරංග කුඤ්ජරෝ බටදර වලින් හදපු ගයක් පහරදී විනාශ කරන්නා වූ ඇතෙක් වගේ මේ මච්චුනාසේ නම් මරසෙන් පරාජය කරන්න නැත්නම් වනසන්න කියලා තියෙන්නේ. ඒක තමයි මේ බුදු සමය තුළ වෙනකොට ඇසේ කනේ නාසයේ දිවේ කයේ කරන්න තියෙන යුද්ධය. ඒ හමු වෙන විට බාහිර ලෝකෙන් හමු වෙන විට තමන්ට අදාළ අභ්‍යන්තරයක් තිබී මතුවෙනවා. ඒක ලෝකෙ නෙමෙයි තමන් හදාගත්ත දෙයක්. ඒ මතුවීම තුළ තමයි මේ අසංයත භාවය නැත්තම් මේ අවුල නැත්තම් මේ නොසන්සුන් බව ලබා දෙන්නේ කියන එක තේරුම් ගන්න ඕන. ලෝකෙන් නෙවෙයි ඒක ලෝකේ කවදා හැමදාමත් සිදුවෙන දෙයක්.
අටලෝ දහමට අදාළ කාරණා හරි වර්තමානයේ ලෝකෙ සිදුවෙන සිදුවීම් අවුැස්ස පින්න බඩු මිල යහම් පහළ යාම සිදුවෙන දෙයක්. එය නෙවෙයි අපේ කේන්ති අවුස්සන්නේ, එය නෙවෙයි අපට දුක් ගෙන දෙන්නේ කියන එක තේරුම් ගන්න වෙනවා. දැන් තරකට බුදු පියාණන් වහන්සේට හෝ නැත්නම් උන්වහන්සේලාගේ ආර්ය පුත්‍රයන් වහන්සේලා ගැන බැලුවහම ඒ ලෝදහම් හමුවේදීම අර නොසලී හිටියා කියන්නේ ඇයි? ගල් ගැහිලා හිටියද, මූණ නොදී හිටියද ඉන්ද්‍රයන්ගෙන් ලෝකෙට? නැත්නම් මුණ ගැහෙනකොට අභ්‍යන්තරයේ සංයත බැවින්, සංසුන් බැවින් ඇතුළතින් එන්න දෙයක් නැත නිසා සංසුන්ව හිටියද? මෙන්න මෙහෙම මේ මිනිසාට තමන් ලබාගත් ස්වාභාවික තත්වයක ජීවත් වෙන්නට අස්වාභාවික ස්වභාවය අයින් කරගන්න කියන එක තමයි තථාගත බුදු පියාණන් වහන්සේගේ පැහැදිලි කිරීමේ පවතින්නේ. ඉතින් ඒක තමයි මේ ඊළඟ වචනෙන් පෙන්වනු ලබන්නේ අජ්ජත්තරතෝ සමාහිතෝ. අර උපදින විතර්කයට ආසා කරන එක නෙමෙයි පෙන්වන්නේ. විතර්කය තමයි කෙනෙකුට ලොකුවට පෙනෙලා ඒකෙන් ජයග්‍රහණය කරන්නට යන්නේ, ඒක මම කොට අරගෙන. එයින් හිස් බවට තියෙන ප්‍රියකම තමයි අජ්ජත්තරතෝ කියන එකේ තේරුම. අධ්‍යාත්මික සංසුන් බවට කැමති. එතකොට එතනදී ඒ සඳහා එකඟ බව තමයි සමාහිත බව කියලා කියන්නේ. අර බාහිර කාරණයකට උපදින්ට අදාළ විතර්කයන් නැති බැවින් සමාහිත. ඒ දක්වා ගමනක් යන්න ඕන අපිට. ඒක තමයි තථාගතයන් වහන්සේ නිර්දේශ කළා වූ භික්ෂුව සතු, භික්ෂුණී සතු, උපාසකතුමා, උපාසිකාව සතු නැත්නම් ශ්‍රාවකෙක් සතු අනුගමනීය ප්‍රතිපදාව, ප්‍රායෝගික වීම. එතකොට ඒ සඳහා තථාගතයන් වහන්සේ අවේරේණච කියන පදයෙන් වෛර නොකිරීම, අක්‍රෝධේන කියන පදයෙන් ක්‍රෝධ නොකිරීම කියන වචනෙන් කියන දේ අපි කරන්න හොඳ නැහැ කියලා ළමයින්ට උගන්වන එකයි රචනාවක් හරි නෙමෙයි. ඒක ඒ මොහොතේ අදාළ මොහොතේදී ඒ ආක්‍රිය වෙන විදිහක් තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. ඒට එකතු කරලා ආක්‍රිය කරන්න බෑ කවදාවත්. ඒක සංසාරික පුරුද්ද සහ ජීවිතේ පුරුද්ද එකතු වීමෙන් වර්තමානයේ හරහා අනාගතයක් හැදෙනවා කියන එක. ඒක සියුම් දැක්මක් තුළ තේරුම් ගන්න ඕනේ. මේ මොහොතේ කරන ක්‍රියාවක් තුළ තමයි මේ අනාගත පැවැත්මට අදාළ කරුණු නිදන් කරන්නේ, සතර හදන්නේ කියන එක පිළිබඳව. එතකොට එයින් නිමාවක් සිදු වෙන්නේ නැහැ, ගමනක් සකස් වෙනවා. නමුත් මෙතන සංයත භාවය කියන එකේ තේරුම එහෙම බාහිර අරලෝදහමට අදාළ කරුණු හමුවන විට තමන් නිහඬ බවක ඉන්න පුළුවන් නම්. මේකට ඇතැම් තැන්වල පෙන්වනවා අන්ධෙක් නොවි අන්ධෙක් වගේ ඉන්නවයි කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඇස් පෙනෙනවානේ. නමුත් අන්ධයෙකුට මේ ඇස් පෙනෙන්නේ නැති නිසා ඒ නිසා උපදින්න අසංගත බවක් නැහැ. නමුත් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වුණාම අන්ධෙක් වෙලා නෙමෙයි ඇස් පෙනෙනවා. නමුත් අන්ධෙක් වගේ ප්‍රතිචාර වුණ දැක්වීම කියන එකේ තේරුම අර ඇතුළතින් එන්නේ නැත්නම් ඒකේ පෙන්වන්නේ. අන්න එහෙම ඒ බුදුන් වහන්සේ වදාළ චක්කුණා සංවරෝ නැත්නම් සංවර භාවය කියන එක තමයි මේ සංයත භාවය කියලා පෙන්වන්නේ. ඉතින් ඒක හදන්න ඕන කෙනෙක්. ඒක තමයි මේ ප්‍රතිපදාව වශයෙන් පැහැදිලි කරලා තිබෙන්නේ. එතකොට ඒකේ තියෙනවා ඒකෝ සන්තුසිතෝ තමාහු බික්කු. අන්න තව ලස්සන වචනයක් තියෙනවා. අපි ඒකත් පැහැදිලි කරන්න තව මිනිත්තු කිහිපයක් ගන්න ඕන. මොකද්ද ඒකෝ සන්තුසිතෝ. අර සන්තුසිතෝ කියන වචනයකුත් තියෙනවානේ. සතුටින් ඉන්නේ. ඒ වගේම ඒකෝ තනිව කියන වචනයකුත් නැත්නම් හුදකලාව කියන වචනයකුත් ගන්න පුළුවන්. නමුත් ඒකෝ කියන එකේ තේරුම පහට හරි වෙලා ඉඳගෙන තනියෙන් ඉන්නවා කියන එක නෙවෙයි. අන්න ඒ පද තමයි අපට හොයාගන්න ඕනකම තිබෙන්නේ. එහෙම ඉන්නවා නම් එයාට භික්ෂු කියලා කියනවා කියලානේ පෙන්නලා තිබෙන්නේ. අන්න මම මේ පැහැදිලි කරන්න උත්සාහ කළේ මේ බුදුසමයේ භික්ෂුත්වය කියන එක. එතකොට අර ඇඳුමට එහා පැත්තේ ගිය ආධ්‍යාත්මික සංවරයත් තුළ තථාගතයන් වහන්සේ එයාට භික්ෂුවයයි කියනු ලැබේ කියලා තිබෙන්නේ. දැන් ඔය ඒකෝ කියන කාරණාව ඒකෝ උපකට්ඨෝ කියලා තව තැනකක් තිබෙනවා. හුදකලාව පිරිසෙන් වෙන්ව කියන එක. එතකොට ඒකේ මේ අපට පේන මට්ටමින් බාහිර ගස් කොළන් නැත්තම් පිරිස ඉන්නවා මේගොල්ලෝ කරදරයි කියලා තනියෙන් ඉන්න එක නෙවෙයි ඒකෝ කියලා කියන්නේ කෙනෙක් තේරුම් ගන්න වෙනවා. එතකොට මේ
මෙතන බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීමක් තවත් සූත්‍රයකින් ගත්ත හැකි සමහරට ඉන්ද්‍රිය භාවනාව වෙන්නේ නැති එක තියෙනවා ඇත්තේ මේ යමෙකුට මේ බාහිර කාරණයක් නිසා චිත්තාභ්‍යන්තරයේ තිබෙන හැඟීමක් උපදිනවා. එතකොට ඒ හැඟීමට කියනවා තණ්හාව කියලා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා. එතකොට මෙන්න මේත් සමග නම් අපි ජීවත් වෙන්නේ ඒ දෙවැන්න අයට කියන්නේ දෙවැන්නා කියලා. ඒ ගැටුම ඇති වෙන්නේ ප්‍රශ්නයක් වෙන්නේත් මේ දෙවැන්නෙක් සමග වාසය කියන එක. එතකොට ඒ පුද්ගලයා නැති වෙනකොට තමයි ඒකෝ හුදකලාව කියන එක තේරෙන්නේ. සාමාන්‍යයෙන් බද්ධේක රත්ත කියන වචනයක් උත්තරීතර හුදකලා කියන වචනයක් ත්‍රිපිටකයේ සඳහන් වෙලා තිබෙනවා. මේ අදාළ ප්‍රතිචාර දැක්වීමක් සිත තුළින් එන්නේ නැති විට පවතිනා වූ තත්ත්වය තමයි ඒකෝ කියලා කියන්නේ. ඒ වගේම තවත් එතන මේ සන්තුසිතෝ කියන පදයටත් හොඳ අරුතක් අපි හොයාගන්න වෙනවා දෙන්න ඕන කොහොමද කියලා බලන්න වෙනවා. දැන් ඔබට බාහිර කාරණයක් හම්බ වුණාම ජයග්‍රහණයකින් සන්තෝෂ වෙනවා. පරාජයකින් දුකටපත් වෙනවා. එතකොට ඔබ කැමති යම්කිසි කාරණයක් හමු වුණාම ඒක තුළ සතුටටපත් වෙනවා. එතකොට ඒක ඒ සතුට සඳහා උත්තේජනයක් බාහිරින් ඕන. ඒක දවල්ට නම් පස්දරෙන් ඕන, සිහිනෙන් නම් සිතින් ඕන. එතකොට සතුට වෙන්නේ බාහිර දෙයක් අල්ලාගෙන නේද? ඒක උපන් සතුට නේද? වේදිත සතුට නේද? දැන් එතකොට ඒක සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම එතෙන්ට ආදේශ කරලා බැලුවොත් ඒක තියන්න පුළුවනිද? මේ සිතට හට ගන්නා වූ සතුට කියන එක සතියක් හෝ දවසක් හෝ තිබිලා ඊට පස්සේ තියන්න බැරුව යනවා. සතුට හෝ දුක හෝ හැම දෙයක්ම හටගත්තොත් ඒක තියන්න බෑ, සිතින් බැහැර වෙලා යනවා. නමුත් මේ සන්තුසිතෝ කියන කාරණාව එහෙම බාහිර කාරණයක් නිසා තෘප්තියට පත්වන එකක් නෙවෙයි. බාහිර කාරණාව තුළට ඇලීමක් ගැටීමක් නැති විට පවතිනා වූ සන්තුසිත බවක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් මේ වචනයක් යොදනවා නම් තමාගෙන් සෑහීමට පත්වීම කියලා කියන්නේ. ඒක තමාගෙන් කියන්නේ තම කයෙන් කියන එක නෙවෙයි. ඇති හැටියකින්. උපේක්ෂා සහගත ස්වභාවයකින්. එතකොට බාහිර ඒ ස්වභාවය ගත්තාම ලාභයට හෝ අලාභයට හෝ නින්දාවට හෝ ප්‍රශංසාවට අර වෙනස් කරන්න බෑ. අන්න ඒක තමයි සන්තුසිත භාවය. අටලෝ දහමේ නොසැලීම කියලා කතා කරන්නේ. චිත්තං යස්සන කම්පති කියන එක පිළිබඳව. අන්න ඒ කුමක් නිසාද? ඒ අර අසංයත භාවය ඉවත් කරගත්තාම තියෙන සංයත භාවය. අසංයත භාවය තමයි මේක නැති කරලා දාන්නේ. ඒ අසංයත භාවය ඉවත් වී ගියන් පසුව බාහිර කාරණයක් නිසා ප්‍රතිචාර දැක්වීමක් කියන්නේ අවශ්‍ය උදව් උපකාර හෝ කතා බහ කිරීම වෙනුවට ලෝභයෙන් ද්වේෂයෙන් මොහෙන් දක්වන ප්‍රතිචාර සඳහා ඇතුළතින් එන්න බලවේගයක් නැහැ. එතකොට අර නිහඬ කියන එකේ තේරුම ඒකයි. නිහඬ කියන්නේ මෙතන ගන්ටාරයකට ගහපුවම සද්ද කරනවා කියන එක නෙමෙයි. ලෝභයෙන් ද්වේෂයෙන් මොහෙන් ප්‍රතික්‍රියා දැක්වීම තමයි හඬ වශයෙන් පෙන්වන්නේ. එළියට එන්නේ. ඒව නැත්නම් තියෙන ස්වභාවය තමයි නිහඬ කියලා කතා කරන්නේ. සංසුන් කියන සංයුත කියලා කතා කරන්නේ. එතකොට මේ සඳහා තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම් වල පවතින්නේ මිනිසා කය සිතයි දෙකට වශයෙන් බෙදලා. කය වචන දෙකටත් සිතටත් වෙනම ක්‍රියාත්මක වෙන්න සිත ආකාරයෙන් පැහැදිලි කරලා සිතින්ම සංවර වෙන්න වෙනවා. ඒ සඳහා වෙනම අවස්ථාවක් දෙනවා කියලා මම දකින්නෙත් නැහැ. දැන් සාමාන්‍ය සමාකල්පනා කරන්නේ අපේ අය ඒකට රාජකාරිය අතහැරලා සූදානම් වෙලා ඇඳුමක් ඇඳගෙන කාලයක් එක තැනක එහෙම ඕනේ කියන එක. නමුත් අපිට මේ අසංගතයටපත් වෙන්න වෙලාවක් කලාවක් තිබුණේ නැහැ. හැමදාම අවදි වූ තැන් පටන් නින්දට යනතුරු කාලයේ හමු වෙන පස්දොරේ අරමුණුත් එක්කලා ඇති වෙන ඇලීමෙන් ගැටීමෙන් තමයි අසංගත භාවයේ චිත්තාභ්‍යන්තරයට බැසගත්තේ. දැන් ඒකට වෙලාවක් කලාවක් නැහැ. ගැටෙනකොට අදාළ කාරණ එනවා. අදාළ දත්ත ඉල්ලපුවම දත්ත ටික එනවා වගේ ඇතුළත තිබිලා අදාළ කරුණු නිසා මේ නොසන්සුන් බව උපදිනවා.
ඒකට තමයි තථාගතයන් වහන්සේ uppannam කියන පදේ යොදලා තියෙන්නේ. එතකොට මේ uppannam සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ මොකද්ද වදාරලා තියෙන්නේ? අපහානද පහානද? පහාන. අන්න මේ පහාන කියන එක තමයි අපි කරන්න ඕන දේ. එතකොට ඒකෝ සහ අපි කතා කරපු සන්තුසිතෝ කියන දේ හම්බ වෙනවා. අරවත් එක බෑ. ඒවා විසින් මේක වසා දමා තිබෙනවා. මේ ස්වභාවික සංසුන් බව මේ විතර්ක විසින් වසා දමා තිබෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ විතර්කයන්ට බාර දීලා තියෙන්නේ එකතු වීම නෙමෙයි, අපහාන නෙමෙයි, ප්‍රහාණය. ප්‍රහාණය සඳහා භාවිතා කරන්න කියලා තිබෙන්නේ. එක තැනකටලා ඉඳලා ඒවා ගන්න නැතුව ඉන්න කියන එකද? අරමුණු එන්න නොදී සංසුන්ව ඉන්න සමාහිත කියන එකද? නෑ. තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම තුළ එන්න නොදී කියලා නෑ. uppannam කියන පදේ තියෙනවා. නමුත් පෙර කළ වැඩේ වෙනුවට, සාමාන්‍ය පුද්ගලයා කරන වැඩේ වෙනුවට වෙනත් දෙයක් කරන්න කියලා පෙන්නනවා. සාමාන්‍ය පුද්ගලයා කලේ මේකට එකතු වෙන එක. ප්‍රතික්‍රියා දක්වන්නට යන එක, බාර ගන්න එක, ප්‍රතික්ෂේප කරන එක, ඇලෙන එක, ගැටෙන එක, මේ සියල්ල තමයි මේ එකතු වීම කියලා කියන්නේ. ඒ කියන්නේ ඒකට පාලියෙන් පෙන්නනවා අදිවාසනය, අදිවාසේති. ඒ ස්වභාවය බාරගත්තා. බාහිර කාරණා සහ තමන්ගේ උපන් ස්වභාවය පරම සත්‍යයක් කොට බාරගත්තා. ඊට අනුව ඔහු මෙහෙවනවා. එතකොට මේ ත්‍රිවිධ විතර්කයේ නම් වූ අවස්ථාවන්හිදී මිනිසා සතු පුරුද්ද තමයි අදිවාසේති නප්පජහති නවිනෝදේති නභ්‍යන්ති කරෝති නානභාවං ගමේති. ඔන්න එකතු වීම කියන වචනේ අසංයතය සිදු වෙන හැටි. නමුත් එය බැහැර කොටගෙන සංසුන්ව ඉන්න කියලා නෙමෙයි තථාගතයන් වහන්සේ වදාරන්නේ. එහිදීම එය හටගත් අවස්ථාවේදීම උන්වහන්සේ වෙනත් අරුතක් දෙනවා මේකට. අපි අර පළවෙනින් කතා කරපු එකට කියනවා අදිවාසේති නප්පජහති නවිනෝදේති නභ්‍යන්ති කරවති නානභාවං ගමේ. ඒ මොහොතේදීම තථාගතයන් වහන්සේගේ ඉගැන්වීමක් තියෙනවා නාදිවාසේති. ඒ අසංයත භාවය, ඒ අසංවර භාවය, ඒ කර්කස ස්වභාවය පිළිගන්න එපා. එකතු වෙන්න එපා. නාදිවාසීති කියන එකේ තේරුම. ඒ නොසන්සුන් භාවය වෙනුවට අර සංසුන් භාවය පිළි අරගන්න මේට එකතු නොවීමෙන් මෙයාට බැහැර වෙන්න ආරෙන්න. පජහති කියන වචනේ තේරුම ඒකයි. ඒ පජහත කියන පදේ අම්මා අතාරින්න තාත්තා අතාරින්න කියන්නේ මේ ත්‍රිවිධ විතර්කයට එකතු නොවීමෙන් අතහරින්න කියන එක තමයි පජහත කියලා කියන්නේ. ඒ වගේම ඒක තුල ඇතිවෙනා වූ හානිය දැකලා තිබෙනවා නම් සමාජයේ කරගත් හානිය ඒකෙන් සිදුවෙනා වූ කපා කොටා ගැනීම, ගහ බැන ගැනීම, හිරේ විලංගු වැටීම්, එහෙම නැත්නම් එල්ලුම් ගස් යාම්, පරලෝ යාම් කියන කාරණා මේවාට එකතු වීම තුළ සිදුවෙන දේ අනිත් සමාජය තුළ දැකලා තිබෙනවා නම් දැන් ඔබට ඒ පාරේ යන්න අයිතියක් නැහැ. ඒ නිසා ඒ සඳහා වීරිය යොදා විනෝදනය කියන එකේ තේරුම ඒකයි. බැහැර කරන්න විශේෂයෙන් හික්මෙනවා කියන අර්ථයක් කරන් තිබෙනවා. ඒක ඉතින් ඒක පුළුවන්කමක් තිබෙන්නේ එතෙන්ට සතිය ගත්ත පුද්ගලයා සඳහා පමණයි. බුදුන් වහන්සේ වදාළ පරිදි එතෙන්ට එකට එකතු නොවෙන්න සතිය ගත්ත පුද්ගලයාට පමණයි. එතකොට ඒ මොහොතේ පෙන්වනු ලබනවානේ පැවැත්වීමක් වෙනුවට, හෙටට ගන්න තැබීමක් වෙනුවට, එකතු වීමක් වෙනුවට බ්‍යන්ති කරවති කියලා එකක්. කොහොමද අවසන් වෙන්නේ කියලා කල්පනා කරන්න. එකතු වෙලා අවසන් වෙනවද, ප්‍රතික්‍රියා දක්වලා අවසන් වෙනවද, අසංයත වෙලා අවසන් වෙනවද, නැත්නම් අර අවසන් කිරීම කියන වචනේ අවේරේනච කියන පදයෙන් පෙන්වන වචනේ අවසන් වෙන්නේ කොහොමද? මම දකින්නේ අවසන් වෙන්නේ ඉදිරියට නොතැබීමෙන්. ඉදිරියට තැබීමෙන් නැවත උපදිනවා යම් දෙයක්. සිතේ හෙටට ගන්න තැබීමෙන් හෙට දවසට නැවත උපදිනවා. එතකොට අවසන් කරන්න බෑ අපට. අවසන් වෙන්න ඕන කොහොමද? එකතු නොවීම තුලින් එයා බැහැර යන්න වෙනවා. ඒක තමයි මම මේ පැහැදිලි කරන්නේ මිනිසාට මේ මොහොතේ මේකට එකතු වීමම Taman සසර හදන දුක්ගෙන දෙන මධ්‍යස්ථානයේ බවට පත් වුණා නම් ඒක ප්‍රමාද මධ්‍යස්ථානය. ඔහුට තථාගතයන් වහන්සේ වදාළ පරිදි මේ ආදීනෝ ටික තේරුම් අරගෙන මෙතෙන්ට සතියක් ගෙනත් මේ බලවේගයට ඉඩ නොදෙන්න තරම් වීරියක් තිබෙනවා නම් විරියේන දුක්ඛං අච්චේති.
වීරියෙන් දුක් වලින් ඈතර වෙන්න පුළුවන් කියලා පෙන්නන්නේ. එතකොට ඒක එහෙම ඔබ කරනවා නම් ඔබ ක්‍රියාත්මක කරන්නේ තථාගතයන් වහන්සේ වදාළ අර බැහැර කරන මාර්ගය. හේවත් පහන සංඥා. ඒ කරලා බලන්න කොයිනවද නැද්ද කියලා. ඒකනේ ප්‍රායෝගිකත්වය කියලා කියන්නේ. Taman පෙරසිටි ස්වභාවයෙන් ඉන්නවද? තවදුරටත් වැඩි වෙනවද? එහෙම නැත්නම් ගිනි කෙන දැවෙනවද? ගිනි ගන්න ස්වභාවය ටික ටික අයින් වෙලා යනවද? ඒක Tamanට දැනෙන ප්‍රතිඵලයක්. ඒ නිසා මා දකින්නේ බරපතල කරුණක් නෙවෙයි තේරුම් ගත්තම. නමුත් තේරුම් ගත්තේ නැතුවම පෘථග්ජන භාවය තුල ඉඳගෙන අරවට එකතු වෙන එක තමයි Tamanටම දැනෙන්නේ නැත්තේ. Tamanට අදාළ ශේස්ත්‍රයන්හිදී ඒක ගොවිතැන වෙන්න පුළුවන්, වෙළඳාම වෙන්න පුළුවන්, දේශපාලනය වෙන්න පුළුවන්, ධර්මදේශනය වෙන්න පුළුවන්, දානය වෙන්න පුළුවන්. ඒ ඕනෑම කාරණයක් තුළ මේ අසංගත භාවය හංගගෙන තියන්න බෑ නෝ. නමුත් තේරුම් ගත්ත නැති පුද්ගලයාට ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැහැ. වෙන දේ දන්නේ නැහැ. අන්න ඒක තමයි පෘථග්ජන භාවය කියලා කියන්නේ. අවස්ථාව යෙදෙනවා නමුත් අල්ලගන්න තේරෙන්නේ නැහැ හොරාව. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් වුණාම මේ අවස්ථාව යෙදෙනවා. එයාට අවස්ථාව ප්‍රයෝජන ගන්න දැනෙනවා. අන්න ඒක තමයි විශේෂත්වය. මේ බැහැර කිරීම සඳහා අවශ්‍ය වෙන්නේ අවස්ථාව ප්‍රයෝජනට ගන්න පුළුවන්කමක් තියෙන. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ආත්මාර්ථකාමියෙක් වෙන්න කියන එක නෙමෙයි මේ පෙන්වන්නේ. අවදි වූ තැන් පටන් නින්දට යනතුරු තමන් කරන කර්තව්‍යයන් හිදීම මේ අසංගත ස්වභාවය තිබෙනවා නම් හංගන්න බෑ. Tamanට පෙනෙන්න එළියට එනවා. අන්න එළියට එන එකට තමයි උප්පන්නං කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න. එතකොට ඒක උප්පන්නං සඳහා ඇහැ කන නාසය දිවකය ඕන එකක් උදව් වෙන්න පුළුවන්. වෙනදා පුරුදු නොකළ පුරුද්දක් වෙනදා පුරුදුනේ ඔකට එකතු වෙලා ප්‍රතික්‍රියා දක්වන්න යන එක. එතකොට එතනදී තවත් කෙනෙක් දෙන්නෙක් බවට පත් වුණා. ඒකෝ උනේ නැහැ. ද්විත්ත බවට පත් වුණා. එතකොට ඒ සන්තෝෂයට පත් වෙන්න බැරි වුණා සංසුන් ස්වභාවයේ. ඊට වඩා එහා පැත්තට යමක් හොයන්න ගියා ප්‍රතිචාර. එයම අපි තමයි සතරේ බොහොම කල් කළේ. ඉතින් ඒ තුල ලබා ගන්නා වූ ඇලුමට ගැටුමට වඩා දෙයක් ඒට එකතු නොවීම තුළ අහිමි නොවෙන්නා වූ නැති නොවෙන්නා වූ අර ඒකෝ සම්තිසෝ කියනට අයිති බුදුන් වහන්සේට හිමි වුණා වූ සේනාසරයන් වහන්සේලාට හිමි වුණා වූ මේ ලෞතර සෝය මේ විතර්කණය බැහැර කිරීම තුළින් ස්වභාවික දෙයක්. මං කිව්වා අර වැවට උඩින් තියෙන පාසෙ අයින් කරපුවාම 아무තු දෙයක් ආවේ නැහැ. තිබුණ වතුර හම්බ වුණයි කියලා. තිබුණ වතුරම තමයි වැහිලා තියෙන්නේ. ඒ වගේ ඔබට තේරෙනවද නීවරණ කියන්නේ සංසුන් ස්වභාවය ඒවෙන් වැහිම. දැන් ඉතින් එතකොට අර කාමච්ඡන්ද ව්‍යාපාද කියලා කතා කරන්නේ අර උපදින අදහස් නේද? තීන මිද්ද කියලා නීවරණ කියන්නේ ඒව හටගන්න එක නේද? ඉතින් ඒවට එකතු වෙන්නද කියලා තියෙන්නේ යට කරන්නද තියෙන්නේ පහන කියලා නේද තියෙන්නේ ප්‍රහාණය කරන්න. ප්‍රහාණය ඈත් කිරීම යටකත් කිරීම වෙනකොට ප්‍රහාණය කියන එක යලින් හටගන්න නැති පරිදි බැහැර කරන එක. මේක තමයි බුදුවරයා හොයාගත්ත දේ. මේක තමයි ඔබ යොදාගත යුතු මධ්‍යස්ථානය. මේ මොහොතේදී යලිත් හටගන්න නැති විදිහට ප්‍රහාණය වෙන්නේ කොහොම කළොත්ද කියන එක පිළිබඳව අපට අවබෝධයක් තියෙන්න වෙනවා. අනේ අවබෝධය තියාගන්න පුළුවන් නම් අවබෝධය ලබා ගන්න පුළුවන් නම් ඔබට ගමන සසර ගමන ඉස්සරහට යන එක වෙනකොට නවත්තන්න පුළුවන්කමක් තිබෙනවා. අන්න ඒ නවත්තන්න නම් මෙන්න මේ කියන தત્ත්වය තමයි ඊට පස්සේ නැවතෙනකොට ලැබෙන්නේ. මොකද්ද? හත්ත සංයතෝ පාද සංයතෝ වාචාය සංයතෝ ආදී වශයෙන් සංයතුත්තමෝ සංයත භාවයට පත්වීම මෙමෙන් උතුම් බවට පත් වුණා. ඒක තමයි බුදුන් වහන්සේගේ වික්ෂුත්වය කියලා කතා කරන්නේ. එතකොට ඒ පුද්ගලයා බාහිර අරමුණක් රස විඳින වෙනකොට අධ්‍යාත්මිකයා තියෙන සංසුන් කරක් කෙරෙහි ප්‍රිය කරනවා අජ්ජත් රතෝ. එතන කියනවා ඊට පස්සේ ඒකෝ එහෙම නැත්නම් සන්තුසිතෝ. මම නම් දකින්නේ මේ බුදුන් හමුවීම කියලා. සිදුහත් ගෞතමයන් වහන්සේටත් බුදුන් හමු වුණා. ඊට පස්සේ ආර්ය පුද්ගලයන්ටත් මේ බුදුන් හමු වුණා. ඉතින් අපටත් මේ කියන මෝඩකම් ටික අයින් කළා දාපම බුදුන් හමු වෙනවද නැද්ද බලන්නකෝ. ජාතියක් ජරාවක් ව්‍යාධියක් ශෝකයක් මරණයක් නැති සාන්ත වූ සදාකාලික කියලා වර්ණා කර කර ඉන්නේ නැතුව හොයලා බලන්නකෝ. වර්ණාවට අදාළ දේ හමු වෙනවද කියලා.
බලන්න මේක ගාතාවක් තුළ මේ කාරණා ටික තියෙනවානේ. අන්න එහෙමයි ධම්මපද කියන පදේ තේරුම. ඉතින් අදාළ කරුණු තේරුම් ගනිමින් ලබාගත් ජීවිතේ ලෝභය ද්වේෂය මෝහය ජීවිතේ බවට පත් කරගන්න නැතුව ඒ තුළ ඇති කරගන්න අවුල ජීවිතේ බවට පත් කරගන්න නැතුව ඒවා නැති තැනක තියෙන සංයත භාවය නොනැසෙන දෙයක් බව සදාකාලික දෙයක් බව එය මරණයෙන් පවා නිදහස් දෙයක් බව තේරුම් ගන්නට තරම් ඔබට නුවණැස පෑ දේවායි කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ දියණිය සහ බෑණනුවන් විසිනි. ඊට වඩා ඔබට නම් දැනගන්න ඕන කමක් නැහැ. ඒ දෙන්න දන්නවා. එතකොට ධර්ම දාණය දුන්නේ කවුද කියලා. අදාළ දිනේ සටහන් වෙලා තිබෙන නිසා. අරමුණු අතර 2005 මාර්තු මාස 21 වන දින දායකත්වයේ දරුවා අතරින් වියෝ වූ හොන්නන්තර විසූ පී.ඒ. ඇස්ලින් නෝනා මෑණියන් මෙන්ම කේ.ඒ. නන්දිරිස්සාමි පියාණන්ටද ගණේමුල්ලේ විසූ ජී.ඩී. ජස්ටින් පියාණන් හා ආර්.ඩී. ඇග්නස් ආර්යවති මෑණියන්ටද මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අවශ්‍ය නම් අනුමෝදන් වී නැත්නම් උපහාරයක් වී උතුම් නිවන් මඟ හෙළි කර ගැනීමට මං පෙත් සෑදේවා. මේක පරලෝකීය ගමනේදී පරදත්ත උපජීවී භවක තුල හරි එහෙම හිමි වෙනවා කියලා කියන්නේ නැහැ. මං පෙත් පෑදෙන්න මේ කරුණ මේ චක්කුණා සංවරෝ සාදු කියන දොරවල් හය විවෘත වෙන්නේ අපටනේ. එතකොට ඒ සඳහා මිනිසත් බවට එන්න ඕන කියන කාරණාව තේරුම් ගන්න වෙනවා. මතු මිනිසත් බවක් ලබාගෙන තමයි මේ අනුගාමී ප්‍රතිපදාවට එන්න වෙනවා. දායකත්වයේ දරුවා අයගේ සංසාරගත සියලුම මියගිය දෙමව්පිය ගුරුවර නෑසියන්ද අවශ්‍ය නම් මේ පින් අනුමෝදන් වේවා. ඒ ඥාතිත්වයට කරන ගෞරවයක්. අවශ්‍ය නම් කියන එකේ තේරුම අදාළ තැන්වල හිටියොත් කියන එකනේ මම පැහැදිලි කරන්නේ. එමෙන්ම මාර්තු මාස 21 වන දින සිය ජන්මදිනයේ යෙදෙන භාග්‍යා කුලසූරිය දියණියට ඔවුන් පතනවා සුබ ජන්මදිනයක් වේවා. අපිත් එහෙම තමයි සුබ උපන්දිනයක් වේවා කියනවා. අනාගත කටයුතු සඵල වේවා කියනවා. ඇයගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වීමට ආශිර්වාදයක් වේවායි ප්‍රාර්ථනා කරමු. මෙසේ අධ්‍යාත්මික සංයත භාවයක් තුළ තිබෙනා වූ ප්‍රීතිය සහ අපි කතා කරපු සංසුන් ස්වභාවය ඒකෝ ස්වභාවය හිමි කරගන්නට අදාළ තැනට යන්න ඕන කරුණක් පිළිබඳව ධර්මදේශනාවකට අවස්ථාව සලසාසී ධර්මදේශනා කරවා ගැනීමෙන් ධර්ම දානෙන් ධර්ම ශ්‍රවණෙන් ලබාගත් වූ අවබෝධයන් තුළ ඔබ පැතූ පරිදි පරලොස්සපත් ඥාතීන් සුවපත් වීමත් සුබ උපන්දිනයක් බවට පත්වීමත් අනුග්‍රහක බවතුන් වශයෙන් ඔබට මෙම මොහොත මේ අනුගමනීය ප්‍රතිපදාව අනුගමනය කරන්නෙක් බවට පත්වීමටත් හේතු ආසනාව වේවා කියන සුභාශිංසනය අපි කරනු ලබනවා. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං